සීලම් දෙනාට තෙරුවන් සරණයි. ධම්මවිපස්සනා පරියායේ පස්වෙනි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි අපි අද සූදානම් වන්නේ. අදත් සුපුරුදු පරිදි නිශාදී උපාසිකාව සහ ලියනගේ උපාසක මහතා අපත් සමග සම්බන්ධ වෙනවා මේ කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්න. ඉතින් අපි මේ දෙපළට ආරාධනා කරනවා ධම්මවිපස්සනා පරියායේ පස්වෙනි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. මා ප්‍රථමයෙන් ආරාධනා කරනවා නිශාදී උපාසිකාවට තමන් විසින් තෝරාගත් ඒ භාවනා යෝගාවචරින්ගේ ඒ භාවනා අධ්‍යක්ීම් ඉදිරිපත් කරන ලෙස. ආනාපාන සති භාවනාව කාලය පැය 1යි විනාඩි 57යි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. పూర్ව කෘත්‍ය සිදු කර සතර කමඨහන් කෙටියෙන් වඩා ඉරියව්ව සකස් කර ගතිමි. ඉඳගෙන ඉන්නා ඉරියව්වට සිතගෙන ඉරියව්ව හොඳින් මෙනෙහි කෙලිමි. වම් පාදයේ වේදනාව, පසුපස මෙට්ටේ සමග වන ස්පර්ශය, දෙයත්වල ස්පර්ශය, හෘද ස්පන්දනය හොඳින් දැනුනි. හුස්ම රැල්ල දැනුණු තැනට හිත ගතිමි. නාසයේ දකුණු පසින් සීතලට දැනුණු හුස්ම රැල්ල ආශ්වාසය ලෙසත්, පහළට මද උණුසුමින් දැනුණු හුස්ම රැල්ල ප්‍රාශ්වාසය ලෙසත් හඳුනා ගතිමි. ටික වේලාවක් හුස්ම රැල්ලේ දිගට වැටෙන හුස්ම රැලි ස්වභාවය හඳුනා ගනිමින් සිටියෙමි. අද වෙන කවර දිනකටත් වඩා හුස්ම රැල්ලේ විස්තර පෙනුනි. හුස්ම රැල්ල කෙටි වීමට ටික වේලාවක් ගත විය. ඒ අතරට පැමිණි සෑම සිතවිල්ලක්ම හොඳ සිහියෙන් හඳුනා ගතිමි. ශරීරයේ කිසිදු තැනකින් වේදනා ප්‍රකට නොවිය. මුළු කයම ගල් ගැසී ඇත. කය ගැන ඇත්තේ සංඥා මාත්‍රයකි. හොඳයි, දැන් මේ කමඨහන් වාර්තාව කියුවට පස්සේ භාවනාවට වාඩි වෙලා ඒ තමන්ට අත්දකින මේ ඒ දැනීම් වලට හොඳට මේ හිත යොදවලා තියෙනවා. එතනදී හෘද ස්පන්දනය හොඳින් අත්දැකලා තියෙනවා. නමුත් හෘද ස්පන්දනය කියන්නේ භාවනා කර්මස්ථානය නෙමෙයි, ඒක වායු ධාතුවක් වශයෙන් තමයි අපි සලකන්නේ. එහෙම ටිකක් වෙලා ඉන්නකොට හුස්ම ගන්න බව, හුස්ම හෙලන බව හොඳින් අත්දැකලා තියෙනවා. මෙතනදී කියලා තියෙනවා විශේෂ දෙයක්. ඒක තමයි වැදගත් දේ. අද වෙන කවර දිනයකටත් වඩා හුස්ම රැල්ලේ විස්තර හොඳින් අත්දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාවට භාවනා යෝගාවචරය දැනගන්න ඕන. තමන්ගේ සතිය දියුණු වෙනකොට භාවනා අරමුණේ විස්තර අපිට හොඳින් අත්දැක ගන්න පුළුවන්. ඒක තමයි භාවනා යෝගාවචරය මූලික වශයෙන්ම අත්දකින්න ඕන. මෙතනදී පළවෙනි ඡේදයේදී භාවනා යෝගාවචරය දක්වලා තියෙනවා ශරීරයේ කිසිම තැනකින් වේදනා ප්‍රකට වුණේ නැහැ කියලා. නමුත් මේ මූලික උපදේශ ලිපියේ මේ වේදනාව වලට හිත යොදන්න කියලා තිබුණාට වේදනාව තමන් අත්දැක්කේ නැත්නම් ඒක වේදනාව බලන්න යන්න අවශ්‍ය නැහැ. තමන්ට තියෙන්නේ භාවනා අරමුණේම සිය පවත්වන්න. එතනදී කියලා තියෙන මුළු කයම ගල් ගැසී ඇති බවත් වැටහෙනවා කියලා. ඉතින් කය ගල් ගැසෙන බව අපි දන්නවා. ඒක තමයි පඨවි ධාතු ස්වභාවය. කයේ මේ සතර මහා ධාතු වල තියෙන ප්‍රධාන දැනීම තමයි අපිට පඨවි ධාතුව. වැඩි වශයෙන් ප්‍රකට වෙන්නේ පඨවි ධාතු ස්වභාවය. කයේ බර ගතිය, තද ගතිය, ගල් ගැසෙනවා වගේ දැනෙන පර්වතයක් වගේ අපේ කය අපිට දැනෙන්නේ මේ පඨවි ධාතු ස්වභාවය නිසා. ඉතින් මේ සෑම භාවනා යෝගාවචරයකම මේ සතර මහා ධාතු පිළිබඳව වැටහීමක් තියෙන්න ඕන. කය ගැන ඇත්තේ සංඥා මාත්‍රයක් කියලා තියෙනවා. ඒක බොහොම හොඳයි. භාවනා යෝගාවචරය කය ගැන නෙමෙයි බලන්න ඕන. හුස්මට හිත ගත්තට පස්සේ හුස්ම රැල්ලේ විස්තර බලනවා මිසක් නැවත ආරම්භයේදී වගේ අර කයේ ස්වභාවය නිතර නිතර බලන්න අවශ්‍ය නැහැ. ඒක නිසා කය ගැන දැනීමක් අවශ්‍ය නැහැ හුස්මට හිත ගත්තට පස්සේ. හොඳයි, ඊටු ටික කියන්න. ධාතු ස්වභාවයන් හොඳින් අත්දැක්කෙමි. හුස්ම රැල්ල දැනෙන නොදැනෙන ස්වභාවයක පැවතිනි. සති නිමිත්තේ හිත තබා ගතිමි. නිකට සිට උඩට විදුලි රේඛා වරින් වර ගමන් කරයි. අවකාශ ධාතුව තුල ධාතුන්ගේ කම්පන තැන් තැන් වලින් හටගෙන නිරුද්ධ වෙමින් පැවතිනි. ආයෝ ධාතු කම්පන වැඩි වශයෙන් දැනුනි. ධාතුන් හටගනිමින් විපරිණාම වන අයුරු දැකගතිමි. මෙලෙස ටික වේලාවක් ගත විය. සිහි කිරීම නැතිව ගිහිනි. හිත
සැඟවෙන්න යන තරමට අප්‍රකටය. වීර්ය වැඩි කර ගතිමි. හොඳයි මෙතනදී විශේෂයෙන් අපිට කතා කරන්න තියෙන්නේ විදුලි රේඛා වරින් වර ගමන් කරන බවක් දැනලා තිනවා. ඒක ඊතරම් භාවනා යෝගාචරයා ඒ ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට තියෙන භාවනා අරමුණේම සිහිය පවත්වන්න. ඊළඟට ධාතු ලක්ෂණ ගැන සඳහන් කරලා තිනවා. ඒ වගේම ධාතුන්ගේ විපරිණාමය. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර ධාතුන් ප්‍රකට වෙනවා ඊළඟට ඒ ප්‍රකට වෙන ධාතුන් නිරුද්ධ වෙලා ගිහලා ඊට පස්සේ වෙන ධාතු ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් වැඩි වශයෙන් භාවනා යෝගාචරය මේ ධාතු විපරිණාමය කියලා අත්දකින්නේ. ඊළඟට කියනවා සිහි කිරීම නැතිව ගියා කියලා. එතනදී පැහැදිලි නැහැ මොකද්ද මේ සිහි කිරීම නැතිව ගියේ කියලා. භාවනා අරමුණද නැත්නම් කය පිළිබඳවද කියන එක ගැන පැහැදිලි අර්ථයක් අපිට ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට අපිට මෙතෙන්දී ගන්න වෙන්නේ හුස්ම දැනීම කෙරෙහි පැවැත් වූ සිහිය පිළිබඳව වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඊළඟට කියලා දෙන හිත සංගවෙන්න යන තරමටම අප්‍රකට වුණා කියලා. එතනදී වීරිය වැඩි කරා කියලා කියනවා. මට පේන්නේ මෙතෙන්දී ගොඩක් වෙලාවට මේ හුස්ම නොදෙනී යාමක් ගැන තමයි මේ කතා කරන්නේ. වීරිය වැඩි කරා කියලා කියන්නේ ඒකයි. හුස්ම නොදෙනී යන වෙලාවේදී භාවනා යෝගාවචරයේ වීරිය වැඩි කරන්න අවශ්‍ය නැහැ. තමන්ට තියෙන හුස්ම කලින් දැනුණ තැනම සිහිය පවත්වන්න. එහෙම ටිකක් වෙලා සිහිය පවත්වනකොට තමන්ට නැවත ඒ සියුම් හුස්ම ගන්න බව දැනේ. හොඳයි. සතුන්ගේ ශබ්ද වරින් වර ඇසුනි. මෙනෙහි කිරීමට ප්‍රථම ඒවා දැනගැනීම මාත්‍රයෙන්ම බැහැර විය. හුස්ම ගැන දැනීම යාන්ත්‍රමින් තැනක් නැතිව දැනේ. හරියට සිප්පි කටුවක් අරින වහන ලෙස වගේ. සියුම් රිද්මයක් පමණක්ම විය. දැනීම් මාත්‍රයක් පමණි. සිත විශ්‍රාමයට පත් වී ඇති බව දැනුනි. වීර්ය සමතුලිත කළෙමි. හොඳයි මෙතින්දී කියන සතුන්ගේ ශබ්ද පිළිබඳව ඒ මෙනෙහි කිරීමට ප්‍රථම ඒවට හිත ගියේ නැහැ කියලා දැනීම මාත්‍රයක් පමණක් බව තමයි ඉතින්දී සඳහන් කරලා දෙන්නේ. ඒක බොහොම හොඳයි. ඒ බාහිර ශබ්ද ගැන අපි ගත්තට පස්සේ ඒවට හිත යොදන්න අවශ්‍ය නැහැ. ඒවා ශබ්ද රූපය අපේ කනට ආවට පස්සේ අපිට පුළුවන් නම් ඒ රූප ධර්මතා හා ඒ ශබ්දේ ගැටුණාට පස්සේ තියෙන නාම ධර්මතා යම් කාලයක් ගියාට පස්සේ අපිට ඒක හඳුනා ගන්න පුළුවන් නාම රූප වශයෙන්. නමුත් දැනට එහෙම අවශ්‍යතාවයක් නැහැ. Tamanට ශබ්දයට හිත යන්නේ නැතුව නැවත භාවනා අරමුණේම සිහිය පවත්වන්න පුළුවන් කියන ඒ විශ්වාසය තියෙනවා නම් එය තමයි දැනට මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට කියන හුස්ම ගැන දැනීම මේ යන්තමින් තනක් නැතිව දැනේ කියලා. ඉතින් හුස්ම ගැනීම බොහොම සියුම් වෙලා තියෙන වෙලාවේදී හුස්ම දැනෙන තැනේ අපි සිහිය පවත්වනකොට එතනදී අපි දැනගන්න ඕන හුස්ම ඉතාමත්ම සියුම් වෙලා දැන් තියෙන්නේ. මෙතනදී හුස්ම නැවත අපි හොයන්න යන එක එච්චර සුදුසු නැහැ. තමන්න තියෙන්නේ ඒ පෙර දැනුණු තැනම සිහිය පවත්වන්න. එතෙන්දී කියලා තියෙන හරියට සිප්පි කටුවක් අරින වහන වගේ කියලා. ඒක ඉතාමත්ම සියුම්ම රිද්මානුකූලව සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ මෙතෙන්දී අපි විශේෂයෙන් දක්වන්න ඕන කාරණේ තමයි හිත විශ්‍රාමයට පත් වී ඇති බව භාවනා යෝගාවචරය අඳුරගෙන තියෙනවා. ඉතින් මුළු කමඨා වාර්තාවෙම වැදගත්ම කොටස මේක තමයි. අපි මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණේ ඉඳන් මෙන්න මේ හිතේ විශ්‍රාමයට එන්න තමයි අපි භාවනා මෙහෙවන්න ඕන. එතෙන්ට ආවට පස්සේ වීර්ය සමතුලිත කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ දෙකම භාවනා යෝගාචරය බොහොම හොඳින් කරගෙන තිනවා. ඒක භාවනා යෝගාචරය පැත්තෙන් ලොකු ජයග්‍රහණයක්. ඒක තමයි වැදගත්ම දේ. හොඳයි. ආලෝකයක් තුළ දැනීම් මට්ටමේම පමණක් සියල්ල පැවතුණි. සැප සහගත බවක සියල්ල පැවතුණි. හිතේ සැප සහගත බව හඳුනා ගතිමි. ශ්‍රද්ධා, වීර්ය, සතිය වැඩි ඇති අන්දම දැක ගතිමි. බොහෝ වේලාවක් එලෙස සිටියෙමි. අද භාවනා වාරය ගැන හිතේ සතුටක් ඇතිවිය. සියල්ලන්ටම පුණ්‍යානුමෝදනා කළෙමි. ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කළෙමි. භාවනාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් අනුශාසනා ලබා දෙන මෙන්
নমස්කාර පූර්වකව දෙපා නමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හොඳයි මෙතනදී ආලෝකයක් ගැන සඳහන් කරලා තියෙනවා. ඒ ආලෝක වලට හිත යොදන්න අවශ්‍ය නැහැ. ඒ වගේම සැප සහගත බව දැනෙලා තියෙනවා. ඒවට හිත යොදන්න අවශ්‍යත් නැහැ. හැබැයි මේ දෙකම තිබුණා කියලා ගැටලුවකුත් නැහැ. සැප සහගත බව මෙනෙහි කරලා බැහැර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඔහි තිබුණදින් තමන්ට තියෙන හුස්ම දැනුන තැන සිහිය පවත්වන්න. හුස්ම දැනෙන්නේ නැත්නම් එමෙ නැත්නම් සියුම්ම හුස්ම දැනෙනවා නම් ඒ සැප සහගත බව දැනගෙන භාවනා අරමුණේම සිහිය පැවැත්වීම තමයි අවශ්‍ය වන්නේ. ඊළඟට කියලා තියෙනවා ශ්‍රද්ධා වීර්ය සතිය වැඩි යන බව දැක ගන්න පුළුවන් කියලා. ඒක භාවනා යෝගාවචරයට ආරම්භයේ ඉඳන් මේක වැටහෙනවා නම් ඒක බොහොම හොඳයි. මොකද මේ ධර්මයේ සඳහන් වෙන පරිදි භාවනා වැඩිනවා නම් උතුර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් තමන්ට භාවනා වැඩින බව ප්‍රකට වෙනවා නම් ඒ තුළ වීරියක්, සතියක්, සමාධියක් හට ගන්න බව භාවනා යෝගාචරයට දැක ගන්න පුළුවන්. ඉතින් ඒක භාවනාවේ ඉදිරි දියුණුවට වැදගත් බව භාවනා යෝගාචරය මතක තබා ගන්න ඕන. හොඳයි. භාවනා කර්මස්ථානය ආනාපාන සතිය වේලාව උදේ 3:30 සිට 4:40 දක්වා. කාලය පැය 1 මිනිත්තු 10යි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. নমස්කාර වේවා ඔබ වහන්සේට. పూర్ව කෘත්‍ය සිදු කර සුඛ ආසනයෙන් වාඩි වී මම මෙතන වාඩි වී සිටිමියයි අරමුණු කළෙමි. හුස්ම රැල්ල මත සතිය පිහිටුවෙමි. හුස්ම ගැනීම හා පිටකිරීම ආශ්වාසය හා ප්‍රාශ්වාසය ලෙස හඳුනා ගතිමි. ආශ්වාසය දකුණු නාසිකාග්‍රයට දැනුණු අතර ප්‍රාශ්වාසය උඩුතොලට දැනුනි. දීර්ඝව හා කෙටිව මෙන්ම මධ්‍යස්ථයේ පැවති හුස්ම කෙමෙන් ක්‍රමවත් වෙමින් යනු දැනුනි. හුස්ම කෙටි වූ අතර එය නොදැනී ගියේය. එය හුස්ම වාර කිහිපයකදී සිදුවිය. පෙර හුස්ම දැනුම් තැන සතිය පිහිටුවා ගතිමි. සියුම් හුස්ම රැල්ල ගැන දැනුවත් වෙමි. නැවත නොදැනී යයි. හොඳයි මෙතනදී භාවනා යෝගාචරය භාවනාවට යොමු වෙලා තියෙන ආකාරය බොහොම හොඳයි. හුස්ම ගැනීම පිටකිරීම ආශ්වාසය හා ප්‍රාශ්වාසය ලෙස හඳුනාගෙන තිනවා. ඒක තමයි මූලික උපදේශ අනුව අපිට සෑම භාවනා යෝගාචරයකම තම භාවනා අරමුණ ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් වෙන් කළ අඳුර ගන්න ඕන. ඒක තමයි මූලික වශයෙන්ම වැදගත් වෙන්නේ. ඊළඟට ආශ්වාසය හා ප්‍රාශ්වාසය දැනුණු ආකාරය සඳහන් කරලා තියෙනවා. ඊළඟ දීර්ඝ කෙටි මධ්‍යස්තව හුස්මේ ස්වභාවය හොඳින් අත්දැකලා තියෙනවා. හුස්ම කෙටි වූ අතර එය නොදැනී ගියේය. එතනදී එය හුස්ම වාර කිහිපයකදී සිදු වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක භාවනා යෝගාචරයක් පැත්තෙන් බොහොම හොඳයි. හුස්ම ආරම්භයේදී ඊට සියුම් බවට පත් වෙනවා නම් එතනදී භාවනා යෝගාචරය දැනගන්න ඕන තමන්ගේ දෛනික සතිය භාවනාවට අවශ්‍ය ආකාරයෙන් පවතිනවා කියලා. හුස්ම සියුම් වෙන්න ගොඩක් වෙලා යනවා නම් බොහෝ වෙලා යනවා නම් තමන්ගේ දෛනික සතිය පිළිබඳව ගැටලු තියෙනවා. ඉතින් භාවනා යෝගාචරයේ සතිය සාමාන්‍ය දියුණු වෙනකොට භාවනා ආරම්භයේදීම හුස්ම නොදැනී යන මට්ටමට පත් වෙනවා. ඒක සෑම භාවනා යෝගාචරයෙක්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ හුස්ම කලබලයි නම් ගොරෝසු ස්වභාවයේ බොහෝ වෙලා පවතිනවා නම් එතනදී තමන්ගේ හිතත් කලබලයි, හිතත් ගොරෝසුයි, දෛනික සතිය නිසි ආකාරයෙන් පවත්වාගෙන නැහැ භාවනාවට අවශ්‍ය ආකාරයෙන්. එතනදී භාවනාව ආරම්භයේදීම හුස්ම සියුම් වෙනවා නම් ඒක භාවනාවේ දියුණුවක් වශයෙන් සලකන්න ඕන. හොඳයි. නැවතත් ගොරෝසු හුස්ම දැනේ. එවිටම හුස්ම දැනුණු තැන අරමුණු වේ. මෙසේ වරින් වර සිදුවෙමින් පැවති අතර සිත ක්‍රමයෙන් තැන්පත් විය. මේ වන විට ශරීරයේද තැන්පත් වී තිබුණි. අවකාශයම අඳුරු විය. හුස්ම කෙරෙහිම අවධානයෙන් සිටියෙමි. හුස්ම දැනීම, නොදැනීම මාරුවෙන් මාරුවට සිදු වූ අතර හුස්ම කෙරෙහි සිත ඒකාග්‍ර වෙමින් ඉහළටම වැඩෙන අයුරු හොඳින් දැනුනි. දැන් නැවතත් ගොරෝසු හුස්ම දැනුණා කියලා තියෙනවා.
ඒක හුස්මේ ස්වභාවය. හුස්ම වෙලාවකට සියුම් වෙනවා. හුස්ම එක වෙලාවකට ගොරෝසු වෙනවා. ඊට හුස්ම දැනුණ තැන අරමුණ වුණා කියලා තියෙනවා. නමුත් මෙතනදී භාවනා යෝගාචර දැනගන්න හුස්ම ගොරෝසු වීම පිළිබඳව භාවනා යෝගාචර සතුටු වෙන්න හොඳ නැහැ. හුස්ම ගොරෝසු වෙනවා කියලා කියන්නේ එතනදී හිතේ යම් වෙනසක් වෙලා තියෙනවා. බොහෝ භාවනා යෝගාචරයෙන් ඉන්න හුස්ම ගොරෝසු වුණාම සතුටටපත් වෙනවා. දැන් කලින් මට අර නැති වුණු හුස්ම ලැබුණා වගේ සතුටක් ඇති වෙනවා. නමුත් එහෙම වෙන්න හොඳ නැහැ. ආනාපානයේ සියුම් තත්ත්වයේ තබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. නමුත් ගොරෝසු වෙනවා නම් එතින්ද යම්කිසි ක්‍රියාවලියක් එතින්ද වෙලා තියෙනවා. මෙසේ වරින් වර සිදුවීමින් පැවති අතර ක්‍රමයෙන් තැම්පත් වුණා කියලා තියෙනවා. ඉතින් ඒක තමයි හුස්මේ ස්වභාවය. මේ වෙන විට ශරීරයේද තැම්පත් වී ඇති බවක් භාවනා යෝගාචරය අත්දැකලා තියෙනවා. ඉතින් හුස්ම තැම්පත් වෙනකොට කය තැම්පත් වෙනවා. හුස්මයි කය තැම්පත් වෙනකොට හිතේ තැම්පත් බව භාවනා යෝගාචරය දැනගන්න ඕන. ඊළඟට කියනවා හුස්ම කෙරෙහි අවධානයෙන් සිටිය බවත් හුස්ම දැනීම නොදැනීම මාරුවෙන් මාරුවට සිදු වුණා කියලා. හුස්ම වරින් වර තැම්පත් වීමේ ස්වභාවය අපි ඒ ගැන කතා කරොත් හුස්ම වෙලාවකදී ගොරෝසුවට දැනෙනවා, වෙලාවකදී නොදැනී යන මට්ටමකටපත් වෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා හුස්ම යම්කිසි අවස්ථාවක් එනවා. හුස්ම ඊටාම සියුම් තත්ත්වයටපත් වෙන අවස්ථාවක්. හුස්ම කෙරෙහි ඒ වෙලාවේදී බොහොම ඒකාග්‍රතාවය වෙනදට වැඩිය ඉහළ මට්ටමකින් පවත්වා ගන්න ඕන. හුස්ම සියුම් වෙනකොට මොකද හුස්ම සියුම් වීම පිළිබඳව භාවනා යෝගාචරයා වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද හුස්ම සියුම් වෙන අවස්ථාවේදී තමයි අපේ සතිය දියුණුවටපත් වෙන්නේ. හුස්ම ගොරෝසු අවස්ථාවට වඩා. ඒක නිසා හුස්ම ගොරෝසු වෙනවට වැඩිය හුස්ම සියුම් වීම පැත්තට භාවනාව යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි. වායෝ ධාතු ලක්ෂණ පිළිබඳව දැනුවත් වුනිමි. අතේ ඊතා සුළු වේදනාවක් හටගත් අතර එම වේදනාව ලක්ෂයක් ලෙස හඳුනාගත් අතර එය එන්නම විශාල වෙමින් ඉහළට එසවෙනු පෙනුනි. මගේ නොවන හැඟීමක් එදෙස බලා සිටීමි. එම වේදනාව ක්ෂණිකව ඇති වී නැති වී ගියා. භාවනාව අවසන් කර පින් අනුමෝදනා කළෙමි. පින්වත් ස්වාමින් වහන්සේ, භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරමි. හොඳයි, එතනදී වේදනාවක් අත්දැකලා තියෙනවා. ඉතින් වේදනාවට හිත යොදුවට පස්සේ වේදනාවේ ස්වභාවය තමයි ආනාපානයට වඩා ශීඝ්‍රයෙන් ඒක ඇතිවීම නැතිවීම අපිට දැක ගන්න පුළුවන්. නමුත් මෙතනදී වැඩි වෙලාවක් භාවනා යෝගාචරයට මේ වේදනාව අත්දැක ගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. කොහොම වුණත් මේ වෙලා තියෙන දේ හොඳයි. වේදනාවට හිත යොදුවට පස්සේ වේදනාව නැති වෙලා ගිහින් තියෙනවා. ඊට පස්සේ කරන්න ඕන වේදනාව නැති වුණාට පස්සේ නැවත හුස්ම කෙරීම සිහිය පැවැත්වීම තමයි භාවනා යෝගාචරය විසින් සිදු කරන්න ඕන. නැවත වේදනාව දැනුනොත් අපිට පුළුවන් වේදනාවට යන්න. එහෙම නැත්නම් වේදනාව නැති වෙලා ගියොත් නැවත ආනාපානයට එන්න පුළුවන්. හොඳයි. භාවනා කටයුතු කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ අර හුස්ම දැනෙන ගොරෝසු වෙලා ඊට පස්සේ ආයි සියුම් වෙලා නොදැනීමෙන් තත්ත්වයට ආවෙන් පස්සේ එතකොට ආයි හිතන්නේ හුස්ම දැනෙන්නේ නැත්තේ ඇයි ආයි හුස්ම දැනෙන්න ඕනේ වගේ හැඟීමක් තිබුණා. ඉතින් ඒක තිබුණ ලොකු ගැටලුවක් පානා කරද්දි. එතකොට අර නැවතත් අර හුස්ම හොයන්න යනකොට හුස්ම ගොරෝසු වෙනවා. ඉතින් ඒ ගැටලුවට ඒකට මම හිතන්නේ මම අද දුන්න උත්තර වලින් එකකින් යම්කිසි ගැටලුවට පිළිතුරක් ලැබුණා කියලා හිතනවා. වැඩිදුර ඒ ගැන අපි කතා කරොත් හුස්ම සියුම් වීම එහෙම නැත්නම් නොදැනී යෑම ගැන ඔය කතා කරන්නේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනදී හුස්ම සියුම් වෙනවා කියන්නේ අපි හුස්ම නොගන්නවා නෙමෙයි. හුස්ම ගන්නවා. නමුත් ඒ සියුම් හුස්ම අපිට දැක ගන්න පුළුවන් මට්ටමට අපේ සිහිය මදි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. ඉතින් අපි භාවනා යෝගාචරයෙන් කරන වැරද්ද තමයි තමන්ගේ සිහිය දියුණු කරගන්න නැතුව ගොරෝසු හුස්ම හොයන්න යනවා. එහෙමයි. මොකද අපි අනිවාර්යෙන් දැනගන්න ඕන අපේ සිහිය දියුණු වෙන්නේ අපි දැන් සිහිය දියුණු වෙන්නේ බෑ භාවනා කරනකොට නේද? අපේ හිත දියුණු වෙන්න ඕනනේ. එතකොට අපේ හිත දියුණු වෙන්නේ භාවනා යෝගාචර දැනගන්න ඕන ගොරෝසු අවස්ථාවේදී සියුම් අවස්ථාවේදී.
ගොරෝසු එහෙමයි. අවස්ථාවේදී අපිට දැක ගන්න අවශ්‍ය වෙන බොහොම සුළු සිහියක්නේ. එහෙමයි. වෙන අරමුණකට හිත යොදාගෙන වුණත් ආනාපානෙ ඉන්න පුළුවන් වරින් වර. නමුත් සියුම් අවස්ථාව දැක ගන්න ඊට වැඩිය අමාරුයි. එහෙමයි. එහෙනම් අපි දැනගන්න ඕන අපේ සතිය දිනු වෙන්නේ මොන අවස්ථාවේද? හුස්ම සියුම් වෙන ඔව්. තරමට සතිය ඔව් සියුම් වෙන දියුණු අවස්ථාව තමයි කරගන්න. භාවනාවේ හොඳම අවස්ථාව. එහෙමයි. ඒක නිසා ඒ සියුම් බව නැති කරගන්න නැතුව ඒ සියුම් බවදී Tamante ගන්න තියෙන ප්‍රයෝජනෙ අරගන්න ඕන. එහෙමයි. ඒ වෙලාවේදී අපි හිතවිල්ලක් දාපු ගමන් වෙන්නේ ආපහු හුස්ම ගොරෝසු වෙනවා. කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ වගේ හුස්ම සියුම් වෙලාවට හුස්ම දැනුණු තැනම සිහිය පිටවන් හිටියනම් ඒ ප්‍රමාණවත්. ඔව් එහෙමයි අපි නේද? අපේ හුස්ම දැනුණු තැනම සිහිය පවත්වනකොට එන්නේ අපේ මානසික ඒකාග්‍රතාවය වැඩි වෙනවනේ. එහෙමයි. එතකොට වෙන්නේ මානසික ඒකාග්‍රතාවය දිනු වුණාට පස්සේ එතනින් අපිට නැවත ආයේ හුස්ම රැල්ලක් අපිට දැනෙන්න ගන්නවා. එහෙමයි. ඒක කලින්ට වැඩි සියුම් වෙන්න පුළුවන්. නමුත් අපිට දැනෙනවා ඒක. මොකද අපි දැන් කලින්ට වැඩි අපේ සතිය හොඳයිනේ. අපේ එහෙමයි මනසේ ස්වාමීන් ඒකාග්‍රතාවය හොඳයි. නමුත් නැවත ආයි ටිකක් වෙලා යනකොට ආයෙත් සියුම් සුකුමතර ඊටමත් සියුම් බවට පත් වෙනවා. අතිසියුම් බවට, අතිසූක්ෂම බවට පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදීත් භාවනා යෝගාචරය කලබල වෙන්නේ නැතුව හිටියට පස්සේ නැවතත් අර මානසික ඒකාග්‍රතාවය දිනු වුණොත් අපිට ඊටාම සියුම් අවස්ථාවේදී ආනාපානෙ දැක ගන්නත් පුළුවන්. එතකොට අර කලින් සියුම් වුණාට වඩා දැන් සතිය ඊටත් වැඩි සියුම්. එහෙම නැතුව අපි ආනාපානෙ ගුරුසු කරගන්න මට්ටමට ආනාපානෙ හොයන්න ගිහලා එහෙම නැත්නම් ආනාපානෙ මෙනෙහි කරන්න ගිහලා එහෙම නැත්නම් හුස්ම නොදෙනී ගියා කියලා ආයසෙන් හුස්ම අරගෙන තමන් දැන් මැරෙන්නේයි බෙල්ල හිර වෙලා එහෙම නැත්නම් හුස්ම හිර වෙලා මැරෙන්නේයි කියලා හිතාගෙන එහෙම කරපු ගමන් නැවත ආයි භාවනාව අලුත් වෙනවා. ඉස්සරහට යන වාහනේ අපි ආපස්සට යන්න හදනවා වගේ. ඒතර භාවනාවේ දියුණුවක් එන්නේ නැහැ. හැමදාම විදිහට භාවනා කරන්න පුළුවන්. නමුත් භාවනාවේ දියුණුවක් අපේක්ෂා කරන්න බෑ. භාවනාව දියුණු වෙන්න නම් අපේ මානසික ඒකාග්‍රතාවය දියුණු වෙන්න ඕන, සතිය දියුණු වෙන්න ඕන, සමාධිය දියුණු වෙන්න. එහෙමයි. ඒක නිසා අනිවාර්යෙන් සෑම භාවනා යෝගාචරයෙන්ම දැනගන්න ඕන හුස්ම සියුම් වෙන අවස්ථාවේදී තමයි ගොඩක් භාවනා යෝගාචරේ භාවනා වරද්ද ගන්න දෙන්නේ. ගොරෝසු අවස්ථාවේදී බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. මේ ප්‍රශ්නයක් නැහැනේ. වෙන හිතවිලි එක්කුණත් ඉන්න පුළුවන්. නමුත් සියුම් අවස්ථාවේ ඉතාමත් තමයි පොඩ්ඩක් එහාම වෙච්ච ගමන් තමන්ටම දැනෙනවා එහෙම යනවා කියලා හිත. ශීඝ්‍රයෙන්. ඒ වෙලාවට වැඩිපුර හිතවිලි එනවා කියලා තේරෙනවා. නමුත් වැඩිපුර හිතවිලි එන්නේ නැහැ හුස්ම සියුම් වුණා කියලා. කලින් ආපු හිතවිලි ටිකම තමයි එන්නේ. නමුත් වෙනදට වැඩිය ඒක දැනෙන්න ගන්නවා. මොකද දැන් එතන 100 ටිකක් දිනු වෙන තේරෙන්නේ. 100 දිනු වෙන්නත් හිතවිලි වැඩිපුර ප්‍රකට වෙනවා. නමුත් අපි හිතනවා අපි දැන් භාවනා පිරිහිලා තියෙන්නේ කියලා. නමුත් භාවනා පිරිහිලා නෙමෙයි තියෙන්නේ වෙනද දැක්කේ නැති හිතවිලි දැන් පේන්න අරන් තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. හොඳයි. තව තියෙනවද ගැටලු? තව ගැටලු නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් ගොඩාක් දේවල් කියන්නේ හිතේ තිබුණ ගැටලු ගොඩාක් निराකරණය වුණා. ඔබ වහන්සේට බොහොම පිං. හොඳයි. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි මම ඊළඟට ආරාධනා කරනවා ලියනගේ උපාසක මහතාට තමන් විසින් තෝරාගත්තේ භාවනා යෝගාවචරින්ගේ කමඨාන් වාර්තා ඉදිරිපත් කරන්න. ආනාපාන සති භාවනාව කාලය විනාඩි 40. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මම මෙතන වාඩි වී සිටිමියයි සිතා කය අරමුණු කළෙමි. ආනාපානයේ කෙරෙහි සතිමත් වීම ආශ්වාසයේ වම් නාසයෙන් ඇතුල් වීම දැනුණු අතර ප්‍රාශ්වාසය නොදෙනි. ආනාපානයේ කෙරෙහි සතිමත්ව සිටින විට ශරීරයේ සියුම් කම්පන දැනෙන්නට විය. ආලෝකයේ පැතිර තිබුණි. ටිකෙන් ටික ආනාපානයේ කෙරෙහි යොමු කළ සිත ආනාපානයේ දැනෙන සියුම් ලක්ෂණයට ඒකාග්‍ර වී ඒ තුළට අදිනවා වැනි හැඟීමක් ඇති විය. එවිට සිත කලබවන බවකුත් විකර්ෂණයකුත් ඇති විය. සතකු ඔළුව හිර වී ඇති විට දඟලන ලෙස සිත කැළඹීමෙන් පසුපසිට අදින බවකි. හොඳයි මෙතනදී භාවනා යෝගාවචරයාගේ අර මේ භාවනා අරමුණට ශරීරයේ සියුම් කම්පන දැනෙන ස්වභාවයට හිත යොදලා තිනවා. ඊළඟට ආලෝකයක් ආරම්භයේදී අත්දකින්න ලැබිලා තිනවා. මෙතනදී කියලා තියෙනවා සියුම් ලක්ෂයකට ඒකාග්‍ර වී එතෙන්ට හිත ඇදිලා ගිය
ස්වභාවයක්. ඒක සාමාන්‍යයෙන් භාවනාවේදී අත්දකින්න පුළුවන් තත්ත්වයක්. නමුත් ඒක එච්චර ඒ ගැන ගණන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට කොහොම හරි ඒක ඒ ලැබෙන ප්‍රතිලාභයෙන් තමන්ට භාවනා අරමුණේ ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දි කියලා තියෙන ඔළුවේ හිරවීම ඇතිවන දඟලන ස්වභාවයක් අත්දැකලා තියෙනවා කියලා. ඒකෙන් හිත කැළඹීමට පත් වෙලා තියෙනවා කියලා. එතෙන්දී අපිට පේන්නේ භාවනා යෝගාවචරය නිසි ආකාරයට සතර මහා ධාතු පිළිබඳ වැටහීමකින් තොරව තමයි එහෙම වෙලා තියෙන්නේ. ඔළුවේ හිර වෙන ගතිය එහෙම නැත්නම් ඒ දඟලන කම්පන චංචල ස්වභාවයන් මේ හැම එකක්ම ධාතු ලක්ෂණ වශයෙන් දැක ගන්නවා නම් එතෙන්දී හිතේ කැළඹීමක් ඇති කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි අපිට මේ ඡේදෙදි කියන්න තියෙන්නේ. පළමුව සිත කැළඹීමෙන් ඒකාග්‍රතාවයේ ගිලිහුණු අතර නැවත සතිමත් වීමේදී නැවත ආනාපානය දැනෙන ලක්ෂයට සිත තදින් අදිනසේ දැනිනි. එසේ සිටින විට සිත සමාධියේ ගැඹුර කරා පැමිණේ. ආලෝකයේ වඩා ප්‍රභාස්වර බව දැනිනි. ප්‍රීතිය දියුණු වූ බව දැනිනි. අවට ශබ්ද වරින් වර ඇසුනද ශබ්දය අභ්‍යන්තරයට ඇතුල් වීම වැළැක්වී ඇති බවකි. බාහිර සංඥා හඳුනා ගැනීම බොහෝ අඩු වී ඇත. අරමුණ කෙරෙහිම සතිමත්ව සිටි. ආනාපානය නොදැනෙනමුත් සතිය පිහිටා ඇත. හොඳයි මෙතනදී පළමුව සිතේ කැළඹීමෙන් ඒකාග්‍රතාවයේ ගිලිහුණු බවක් තමයි එතෙන්දී කියලා තින්නේ. ඉතින් හිතේ කැළඹීමක් ඇති වුණොත් අනිවාර්යෙන් මේ ඒකාග්‍රතාවයේ බිඳිලා යනවා. ඊළඟට කරන්න ඕන භාවනා අරමුණේ දැනුණු ලක්ෂයටම හිත තබා ගැනීම තමයි කරන්න ඕන. එහෙම ඉන්නකොට හිතේ සමාධිමත් බවත් ඔහු අත්දැකලා තිනවා. ඒ සමාධිය පුළුවන් තරම් ආරම්භයේදී ඇති කර ගන්න ඕන. සමාධිය ඇති කරගත්තොත් තමයි භාවනාව එතනින් එහාට යන්න පුළුවන්. නමුත් ඒක ආරම්භයේදී ඒක එච්චරම ලේසි නැහැ. ඒ නිසා සමාධිය ගැන හිතන්නේ නැතුව භාවනා යෝගාචරය පුළුවන් තරම් කරන්න ඕන. තමන්ගේ හුස්ම දැනුණු තැනම සිහිය පවත්වන්න. සතිය දියුණු කරගන්න. ඒ සතියේ කෘත්‍ය වශයෙන් කාලයක් යනකොට සමාධිය ඇති කරලා දෙනවා. ගැඹුරු සමාධියකට નિરાයසෙන් යන්න පුළුවන් නම් ඒක ගියට කමක් නැහැ. නමුත් අපේ මූලික වශයෙන් මතක තියාගන්න ඕන අපේ මූලික උපදේශය තමයි සිහිය පවත්වන එක. සිහියේ කෘත්‍යයක් වශයෙන් කාලයක් යනකොට සතිය පිහිටන් පටන් ගන්නවා. එතකොට මෙතෙන්දි කියලා තියෙන ආලෝක වල ප්‍රභාස්වර භාවයක් අත්දැකලා තියෙනවා. ප්‍රීතිය දියුණු බවක් අත්දැකලා තියෙනවා. ඒක ඉතින් අර සමාධියේ ලක්ෂණ. නමුත් ඒවට හිත යොදන්න හොඳ නැහැ. භාවනා යෝගාචරය පුළුවන් තරම් භාවනා අරමුණේම සිහිය පවත්වන්න ඕන. ඊළඟට තව කියලා තියෙන අවට ශබ්ද වරින් වර ඇසුනද ඒ ශබ්ද අභ්‍යන්තරයට ඇතුළු වීම වැලකී ඇති බවක් අත්දැක ගන්න පුළුවන් කියලා. ඒ මට්ටමට තියෙනවා නම් ඇත්තට මේ වෙලාවේ සමාධියක් තිබිලා තියෙනවා. සමාධි අවස්ථාවේදී ගොඩක් වෙලාවට බාහිර ශබ්ද හිත ඇතුළට එන්නේ නැහැ. ඒවා බාහිර සංඥා වශයෙන් හඳුනා ගැනීමේදී ඒ සංඥා වශයෙන් මේක හඳුනාගෙන නතර කරගන්න පුළුවන්. ඒ ඔස්සේ දිගින් දිගට හිතන ස්වභාවය අඩු වෙන බව භාවනාවචරය දැනගන්න ඕන. පුළුවන් තරම් අරමුණ කෙරෙහිම සතිමත්ම සිටීම තමයි වැදගත් වෙන්නේ. මෙතෙන්දී කියන දේ ආනාපානය නොදැනෙමුත් සතිය පිහිටා ඇත කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. ආනාපානය නොදැනී ගිය විට පෙර ඒ ආනාපානය දැනුණු තැනම සිහිය පවත්වා ගන්න පුළුවන් නම් අපිට මේ ඒ සතිමත් භාවය ඒ දැනුවත් භාවය අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. හොඳයි. කය නොදැනේ. ආලෝකයේ ශරීරය වටා ගෝලාකාරව විහිදී ගිය බවක් සිතට දැනුනි. මුහුණු ප්‍රදේශයේ තද වී ඇති බව දැනේ. ඇසිපිය වල ධාතු ලක්ෂණ ප්‍රකට විනි. ප්‍රීතියෙන් මුහුණ පොපින බවක් දැනේ. ශරීරයේ කොටස් වෙන්ව දැනේ. සමාධිය ගැඹුරින් ඇති බව හඳුනාගත්ෙමි. බාහිර අරමුණු කිසිත් නොගනී. සිතේ කතාව තරමක් තිබූ බව මතකය. ආනාපානය අරමුණු කිරීමෙන් තොරව සිටිය අතර සති සමාධිය ඇති බවකි. හොඳයි එතනදී කියලා තියෙනවා හිතේ කතාවක් තියෙනවා කියලා. ආරම්භයේදී ඒක එච්චරම ගණන් ගන්න අවශ්‍යතාවයක් නැහැ.
තමන්ට තියෙන්නේ භාවනා අරමුණේම සිහිය පවත්තන එක. මෙතනදී වැදගත් දෙයක් කියලා තියෙනවා ශරීරයේ කොටස් වෙන්වෙන්ව දැක ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒක ගොඩක් වෙලාවට විපස්සනාවට බර අත්දැකීමක්. ඒක එහෙම වෙන්න හේතුව තමයි භාවනා යෝගාචරයා ඒ සතර මහා ධාතු පිළිබඳව තියෙන වැටහීම නිසා. ඒ අර මේ තනි එක ශරීරයක් කියලා හිතුවට මේක මේ සතර මහා ධාතු වලින් සකස් වෙච්ච රාශි වලින් එකතු වන ශරීරයක් කියන එක තමයි අර කොටස් වශයෙන් වෙන්වෙන්ව අත්දකින්නේ. නමුත් ආරම්භයේදී ඒක ඊතරම්ම ඒක පස්සේ යන්න අවශ්‍යතාවයක් නැහැ. ශරීරයේ කොටස් වශයෙන් වින්වි ප්‍රකට වෙනවන එක හොඳයි. නමුත් ඒවා බලන්න ගිහිල්ලා අර මනසේ අර දැනට ගොඩනැගීමින් පවතින ඒකාග්‍රතාවය බිඳ ගන්න හොඳ නැහැ. ඒකාග්‍රතාවය අඛණ්ඩව පවත්වා ගැනීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ටික වේලාවකින් ආලෝකය අඩු විය. ඒ සමගම කයේ පාදයේ ඇති තැන්වලින් වේදනාව ඇති විය. ශරීරයේ තනින් තන කුහුමුන් කනසේ වේදනා ඇති විය. ශරීරයේ පුරා තද රස්නය සමග තේජෝ ධාතුවත් දහඩිය බිඳිති මතුවීම සමග ආපෝ ධාතුවත් ප්‍රකට විනි. වේදනා යනුවෙන් මෙනෙහි කළද වීරිය මදි ලෙස දැනුනි. ඉරියව්ව මාරු කරන සිතක් ඇති වී. වේදනා කටුක බවත් තනින් තන මතුවන දුක්ඛ සංඥා හඳුනා ගතිමි. වරක සිතේ සමාධියෙන් ඇති වූ ප්‍රීතිය සමග උපේක්ෂාවෙන් වේදනාව දෙස බලා සිටීමි. එවිට සිත ප්‍රීතියෙන් ප්‍රමුදිතව ඇත. කය වේදනා මතු කරමින් ඇත. එය දෙකක් ලෙස දැනිනි. එහෙත් නැවත වේදනා අධික බැවින් භාවනාව නැවැත්වීමට සිත ඇති විය. භාවනාව නතර කරමියයි සිතා පුණ්‍යානුමෝදනා කර භාවනාව නතර කළෙමි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන සේක්වා. දැන් මෙතනදී භාවනා යෝගාචරය ආරම්භයේදී වේදනාවක් භාවනාවේදී මැද හරියේදී වගේ වේදනාවක් ඇති වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි දෙන උපදේශය තමයි වේදනාවක් කියලා මෙනෙහි කරන එක. නමුත් Tamanට මේ වේදනාව මෙනෙහි කිරීමට අදාළ කරන ඒ කාය ශක්තිය හා චිත්ත ශක්තිය නැත්තම් තමන් කරන්න ඕන වේදනාව ආරම්භයේදීම වේදනාවක් වශයෙන් මෙනෙහි කරලා ඒ වේදනාව භාවනා පතෙන් අයින් කරගන්න ඕන. ඊට පස්සේ තමන්ට පහසුවෙන් භාවනාව කරගෙන යන්න පුළුවන්. මේ සම්බන්ධව අපි කලින් දීර්ඝව කතා කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී අපි වැඩි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මූලික වශයෙන් දැනගන්න ඕන තමන්ට වේදනාවක් ඇති වෙනවා නම් තමන් තේරෙනවා නම් තමන්ට මේ වේදනාවත් එක්ක භාවනාව ගෙනියන්න අමාරුයි කියලා. නැවත පරයන්කයක් කරනකොට ඒ වේදනාව හට ගන්න තැන අඳුනගෙන ආරම්භයේදීම වේදනාවක් කියලා මෙනෙහි කරනකොට ඒ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. එහෙම නැතුව තමන්ට සති සමාධි දෙක දිනු වෙලා පස්සේ වේදනාවට හිත යොදා ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ එහෙම මෙනෙහි කරන්න ඕනේ නැහැ. වේදනාව හොඳට ප්‍රකට වුණාට පස්සේ අපිට පුළුවන් ආනාපානයේ තිබ්බ හිත වේදනාවට අරගෙන වේදනාව කෙරෙහි සිහිය පවත්වන්න. එතෙන්දී වේදනාව කියලා මෙනෙහි කරන්නේ. එතෙන්දී කරන්නේ වේදනාවේ ස්වභාවය අත්දකින්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ දේ නොකර වේදනාව නැති කිරීමේ අදහසින් අපි වේදනාව මෙනෙහි කරොත් නැවත වේදනාව භාවනාවට බාධාවක් වෙන්න පුළුවන්. ඒක නිසා භාවනාව මැදදී වේදනාවට හිත යොදනවා නම් එහෙම නැත්නම් වේදනාව යම්කිසි මට්ටමකදී වැඩි වුණාට පස්සේ වේදනාවට හිත යොදනවා නම් වේදනාව කියලා මෙනෙහි කරනවට වඩා හොඳයි වේදනාව කෙරෙහි සිහිය පවත්වන එක. ඒතර ආනාපානයේ තියෙන හිත වේදනාවට අරගෙන වේදනාව භාවනා කර්මස්ථානයක් වශයෙන් වේදනාවට පස්සනාව වඩන්න පුළුවන්. එහෙම නැතුව ඒ වෙලාවේදී වේදනාවක් කියලා මෙනෙහි කරලා වේදනාව නැති කිරීමේ ආදාසක් ඇති වුණොත් වේදනාව කෙරෙහි පටිගයක් ඇති වෙනවා. ඒතර අර මෙනෙහි කිරීමේ නියම ප්‍රතිලාභේ භාවනා යෝගාචරයට ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හොඳයි. ඒතර අපි යමු ඊළඟ කමඨා වර්තාවට. අවසරයි සයන්ස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් වේදනාවට සිත ගන්නකොට අපි වේදනාවේ මූල ලක්ෂයටම ගියාම අපිට වේදනාවත් දැනීම නැති වී යනවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට අපිට ඒ කමටහනත් එක්ක අපිට භාවනාව ගෙනියනවද ආයේ මේ ආනාපානෙට සිත ගන්න ඕනේද? ඔව් සාමාන්‍යයෙන් අපි දන්න ප්‍රසිද්ධ කාරණේ තමයි දැන් වේදනාව යම්කිසි මට්ටමක ප්‍රකට වෙලා තියෙනවා නම් අපිට වේදනාව කෙරෙහි සිහිය පවත්වන්නත් පුළුවන් නම් අපි කරන්න ඕන වේදනාවට හිත ගන්න එකනේ. එහෙමයි. වේදනාවට හිත ගත්තට පස්සේ වේදනාවේ ස්වභාවය තමයි වේදනාව එක විදිහකට තියෙන්නේ. එක්ක වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා නැත්නම් නොදිනී යනවා.
නේද? ওই තුනේ එකක් වෙන්නේ. ඒක නිසා එහෙම නැත්නම් අඛණ්ඩ වේදනාව පවතිනවා. එතකොට අපිට වේදනාව යම් කිසි අවස්ථාවකදී වේදනාව සම්පූර්ණයෙන්ම නොදෙනී ගියොත් එහෙම ඒතර වේදනාවත් එක්ක අපේ තිබ්බේ ගැටීම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවනේ. ඒ ගැටි වෙලා අපිත් ඒ කියන්නේ අපි වේදනාවත් එක්ක තියෙන ගැටීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාට පස්සේ වේදනාව තවදුරටත් ඒ දුක් වේදනාවක් එන්නේ නැහැ එතන. අපිට කරදරකාරී වේදනාවක් එන්නේ නැහැ. ඇත්තටම නමුත් ඒක භාවනා යෝගාචරය වැටෙන්නේ වේදනාව නොදෙනී ගියාම. නමුත් ඇත්තරම් වෙන්නේ වේදනාව කෙරෙහි තියෙන ගැටීම නැති වෙන එක තමයි වෙන්නේ. ආරම්භයේදී ඒක හරියට තේරුම් ගන්න අමාරුයි. ඔහු ඒක වේදනාව නැතුණා කියලා තමයි හිතාගන්නේ. නමුත් අර වේදනාව කෙරෙහි තිබ්බ ඒ ගැටීමෙන් හිත පිරිසුදු භාවයට තමයිපත් වෙන්නේ. ඊට පස්සේ වේදනාව නොදෙනී ගියාට පස්සේ අපිට නැවත අපේ ප්‍රධාන භාවනා කර්මස්ථානය වෙන ආනාපානෙ හිත ගන්න පුළුවන්. එහෙම නැතුව හිටියොත් නැවත හිත වෙනත් අරමුණු කරා යන්න ඉඩ තියෙනවා. හොඳයි සයන්ස්. කොහොම පින් ඊළඟ වார்த்தාව ආනාපාන සති භාවනාව කාලය මිනිත්තු 30යි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. භාවනා ඉරියව්වට පැමිණ මා මෙතන හිඳිමියයි මෙනෙහි කරන විට හුස්ම දැනෙන්නට විය. ආශ්වාස හා ප්‍රාශ්වාස වෙන්කර හඳුනා ගතිමි. හඳුනා ගන්න හැකි උපරිම නිශ්චිතම හුස්ම වැදෙන තැන මෙතනයි කීමට මා නොදනිමි. ආශ්වාසය හා ප්‍රාශ්වාසය යනු ක්‍රියාවන් දෙකක් බව දැනුණා. සෑම ආශ්වාස හා ප්‍රාශ්වාසයක් අතරම පුංචි විවේකයක් ඇති බව වැටහිණි. ආශ්වාසය හා ප්‍රාශ්වාසය නිතරම වෙනස් වන බව හැඟේ. භාවනාව ආරම්භයේදීම හුස්ම ගොරෝසු වූ අතර පසුව ටිකින් සිනිඳු විය. ගන්නා හා පිට කරන ප්‍රමාණය අතර වෙනස නොවුනි. හොඳයි මෙතනදී මේ භාවනා යෝගාචරය බොහොම හොඳින් ආස්වාස ප්‍රාස්වාස කියන දෙක වෙන් කරගෙන තිනවා. නමුත් මෙතන යම්කිසි අවුලක් ඇති කරගෙන තිනවා. මොකද හුස්ම වැදෙන තැන මෙතනයි කීමට මා නොදැනී කියන තත්ත්වය. හුස්ම දැනෙන තැන පිළිබඳව Tamanට වැටහීමක් නැත්නම් ඒක පස්සේ හොයන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට කොහොම හරි ආස්වාස ප්‍රාස්වාස කියන එක වෙන් කරගන්න පුළුවන් නම් මේ ආස්වාස මේ ප්‍රාස්වාස කියන එක වෙන් කරගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා ගැටෙන තැනක් අපිට දැනගන්න බැරි අවස්ථාවකදී අපි නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු වන්නේ. නමුත් භාවනා යෝගාචර කාලයක් භාවනා කරගෙන යනකොට හුස්ම දැනෙන තැනක් අපිට හොයාගන්න පුළුවන්. කොහොම හරි හුස්ම දැනෙන තැනක් නැතත් නාසිකාග්‍රේ වැදිලා ආශ්වාසයේ යන නිසා නාසිකාග්‍රේ වැදිලා ප්‍රාශ්වාසයේ පිට වෙන නිසා අනිවාර්යෙන් අපිට මේ දැනීම ඇති වෙන්නේ හුස්ම දැනෙන තැනෙන් තමයි. ඉතින් ඒක වෙන් කළ අඳුරගන්න බැරි ගැටලුවක් තියෙන්නේ. නමුත් ඒක ඉතර අවශ්‍යතාවයක් නැහැ. දැනීමක් ඇති වෙනවා කියන්නේ කොහේ හරි ගැටීමක් ඇති වෙලා තමයි යන්නේ. තමන්ගේ සිහිය දියුණු වෙනකොට තමන්ට ඒක දැක ගන්න පුළුවන්. හොඳයි. ශරීරයේ විවිධ තැන්වලින් වේදනා දැනුණු අතර ඒවා භාවනාවට බාධාවක් නොවිය. පසුව වම් කකුලේ දණහිස් පහළ වේදනාවක් ඇති වී. නමුත් ඒ වේදනාව අතරින් ඒ වේදනාවට ආස හිතෙන විදිහට සනීපයක් දැනුණා. වේදනාව දැඩි නොවූ නිසා නැවත හුස්ම දෙසම බලා සිටියෙමි. පසුව වේදනාව දැඩි වූ නිසා වේදනාව දෙස බලා සිටින්නට උත්සාහ කළ අතර ඒ අතරින් නැවතත් හුස්ම දැනෙන්නට විය. වේදනාව දෙස බලා සිටින උත්සාහය කළද නැවත නැවත මාරුවෙන් මාරුවට හුස්ම හා වේදනාව දැනෙන්නට විය. වේදනාව අතරින් හුස්මද හුස්ම අතරින් වේදනාව දැඩි වූ නිසා භාවනාව නතර කළෙමි. හොඳයි මෙතනදී වේදනාව ගැන දීර්ඝ විස්තරයක් සඳහන් කරලා තියෙනවා. මුලින්දී කියලා තියෙන භාවනාවට වේදනාව බාධාක් වුණේ නැහැ කියලා. නමුත් ටිකක් වෙලා යනකොට මේ වේදනාව සැපදායක සනීපයක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ස්වභාවයේ දුක් වේදනාව වෙනකොට ගැටීමක් ඇති වෙනවා. සැප වේදනාවක් කාට පස්සේ ඇලෙනවා. ඉතින් මේ දෙකම හොඳ නැහැ භාවනාවේ දියුණුවට. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ වේදනාව වශයෙන් වටහාගෙන අපිට එක්ක වේදනාව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත ආනාපානෙට එන්න පුළුවන්. හොඳම දේ තමයි මේ වේදනාව ප්‍රකට වුණා නම් ආනාපානෙට වඩා එතනදී වේදනාව කෙරෙහි සිහිය පවත්වන එක තමයි කරන්න ඕනේ. වේදනාව කෙරෙහි සිහිය පවත්වන්න පුළුවන් නම් අපිට වේදනාව කෙරෙහි තියෙන ඒ ගැටීම සහ ඇලීම කියන එක නැති කරගන්න පුළුවන් බොහොම පහසුවෙන්.
ඊළඟට මෙතනින්දී වේදනාව දැඩි වූ නිසා වේදනාව දෙස බලා සිටින්න උත්සාහ කර අතර ඒ අතරින් නැවත හුස්ම වැටෙන්නට විය. ඉතින් අපි මුලින් ඉඳන්ම අර වේදනාව මූලික අවස්ථාවේ ඉඳන්ම වේදනාව කෙරෙහි සිහිය පැවැත්වුවා නම් ආයි නැවත අමාරුවෙන් ආයාසයෙන් හිත යොදන්න අවශ්‍ය නැහැ. යා සියුම් වේදනාවේ ඉඳන් ගොරෝසු බොහොම රෞද්‍ර දරා ගන්න බැරි වේදනාව මට්ටමට එනකොට අපිට මේ වේදනාවේ විපරිණාමය දැක ගන්න පුළුවන්. නමුත් ඒක කෙරෙහි නිවැරදිව සිහිය පවත්වන්න නැතුව සැරෙන් සැරේ ආනාපානයට හිත යොදලා තිනවා. සැරෙන් සැරේ වේදනාවට මාරුවෙන් මාරුවට හිත යොදලා තිනවා. එතකොට මේ භාවනා දෙකෙන් එකක්වත් කායानुපස්සනාව වැඩෙන්නෙත් නැහැ. වේදනානුපස්සනාව වැඩෙන්නෙත් නැහැ. ඒක නිසා අපි මේ වෙලාවේදී ප්‍රකට අරමුණ වේදනාව දානාපානයේද කියන එක වෙන් කරගෙන මේ කියන විදිහට වේදනාව ටිකක් දැඩිව දැනෙලා තියෙනවා. ඉතින් වේදනාවට හිතේ දීම තමයි වැදගත් වෙන්නේ. වේදනාව හොඳින් දැනෙනකොට නැවත ආනාපානය බලන අවශ්‍යතාවයක් නැහැ. වේදනාව කෙරීම සිහිය පවත්වන්න ඕන. නැවත නැවත ওই දෙක මාරු කරොත් මනසේ ඒකාග්‍රතාවයේ බිඳ වැටෙනවා. භාවනා දියුණුව බිඳ වැටෙනවා. ඒකෙන් වෙන්නේ තව තවත් වේදනාව උග්‍ර වෙලා වේදනාවත් එක්ක තියෙන ගැටීම වැඩි වෙන එක තමයි වෙන්නේ. හොඳයි. ආස්වාසිය පටන් ගන්න අවස්ථාවේ පටන් අවසානයේ දක්වාමද ආස්වාසයේ එලෙසින් දැනුණු අතර නමුත් වැදෙන තැනක් කියන්නට නොදැනිනි. මෙතනියයි වැදෙන්නේ කියා මාහට අවබෝධයක් නැත. වැදෙන්නේ නැතයි කියාද සිතේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරිදි අඩුපාඩු මාහට අනුකම්පාවෙන් යුතුව පෙන්වා දෙනසේක්වා. වැදෙන තැනක් මම කලින් කිව්වා වගේ වැදෙන තැනක් බලන්න යන අවශ්‍යතාවයක් නැහැ. දැනීම තමයි වැදගත් වෙන්නේ. දැනීම තුළ තමයි දැනුවත්භාවය තියෙන්නේ. දැනුවත්භාවය තුළ තමයි අවබෝධය ලැබෙන්නේ. ඒක නිසා ගැටෙන තැනක් හොයන්න අවශ්‍ය නැහැ. ගැටෙන තැනක් නැතුව දැනීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක Tamanට වෙන් කළා ප්‍රකට කරගන්න බැරි ගැටලුවක් තියෙන්නේ. ඒක සතිය දිනු වෙනකොට ඒක වෙයි. නමුත් දැනට ඒ ගැන පංචස්ථාපයක් හෝ ඒක භාවනාවට බාධාවක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට තියෙන්නේ ඒ දැනීම තුළ සිහිය පැවැත්වීම තමයි. හොඳයි නේද එහෙනම් අද? එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි එන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.